මෙන්න මේ ආකාරයෙන් සෝලස වත්තුක ආනාපාන සති භාවනාව දැනගත යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ආකාරයෙන් සෝලස වත්තුක ආනාපාන සතිය දැනගත යුතුයි. එතකොට ඇයි මේ සෝලස වත්තුක කියලා කිව්වේ? මේ හතරේ එකක හතර ගානේ සාකච්ඡා කරපු නිසා 4 වරක් 4 16යි. ඒකයි මේ සෝලස වත්තුක කියලා කිව්වේ. ආකාර 16කින් සාකච්ඡා කරපු මේ ආනාපාන සති භාවනාව මෙසේ දැනගත යුතුයි. දැන් මේ 16ටම එන්නේ නැතුව 12ක්ම අත්හැරලා 4කින් විතරක් රහත් වෙන්න බැරිද? පුළුවන්. මේ 16න් 12ක්ම අයින් කරලා 4ක් විතරක් ඔස්සේ 4ක් කියලා කියන්නේ එක අනුපස්සනාවක් ඔස්සේ කායානුපස්සනාව වශයෙන්ම මේ කාරණාවට එකක් ඔස්සේ යන්න පුළුවන්. ආන් ඒ කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා පහුගිය දේශනාවල් වල මේ ශුෂ්ක විදර්ශක කියන මහරහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව. කිසිමම 이르දියක් දක්වන්න බෑ. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ. උන්වහන්සේ ඉන්න නිවනත් සියලුම 이르දි ප්‍රාතිහාරයෙන් දක්වන රහතන් වහන්සේ ලැබූ නිවනත් භාග්‍යතුන් වහන්සේ ලැබූ නිවනත් එකක්මයි. වෙනස තේරුණාද එතකොට? නිවන එකයි. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ යන්නේ එක නිවනකට වෙනත් අභිඥා සහිතව කටයුතු කරන රහතන් වහන්සේ යන්නේ එක නිවනකට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ඒ නිවනටම තමයි නිවන වෙනසක් නැහැ. එහෙනම් 4කින් නිදහස් වෙන්න තියෙන එකේ ඒ 4න් කෙටි කරගන්නේ නැතුව ඇයි තව මේ 16ක් ඔස්සේ මහන්සි වෙවි යන්නේ? ඇයි අපි මෙච්චර කාලේ නාස්ති කරගත්තේ කියලා කාරණාවක් කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අර 4න් නිදහස් වුණාට වඩා මේ 16ම ප්‍රගුණ කරගෙන එන කෙනාට ආනිසංස ඊටාම වැඩි. අර 4න් නිදහස් වෙච්ච කෙනාට කරන්න බැරි හුඟක් දේවල් මේ 16 සම්පූර්ණ කරගත්ත කෙනාට කරන්න පුළුවන්. එහෙනම් මෙතනින් මේ වශයෙන් මේ විදර්ශනා භාවනාව සෝලස වත්තුක ආනාපාන සති භාවනාව දැනගත යුතුයි කියලා ප්‍රකාශ කරලා මේ කාරණාව ඉවර කරනවා. නමුත් ඇයි සෝලස වස්තුවම ප්‍රගුණ කලේ කියන කාරණාව අපි තව චුට්ටක් මේ කාරණාවෙන් සාකච්ඡා කරමු. ඇයි 16කටම ආවේ? 4න් ඉවර කරගත්තේ නැතුව 16 වඩාගත්ත කෙනාට තියෙන ඵලය මොකද්ද? කියන කාරණාව චුට්ටක් අපි ඒක විමසගමු. පින්නතින් මෙතන මේ පටිනිස්සග්ග කියන වචනයේට විසංකාර කියන වචනය යොදලා තියෙනවා. පටිනිස්සග්ග කියන වචනයේට විසංකාර කියන වචනය යොදලා තියෙනවා තේරුම් කරන්න ඕන නිසා. ඒකට අපි විසංකාර කියන වචනේ තව තැනක අහලා තියෙනවා. බොහොම පුරුදු ගාථාවක තියෙනවා විසංඛාර ගතං චිත්තං කියලා අපිට ඒක හොඳට පුරුදුයි. එහෙනම් ඒ නිසා මෙතන මේ කාරණාවම සඳහන් කරනවා මේ සිතින් කයෙන් රැස් කරන එක නැති කරපු තැන තමයි විසංඛාර කියලා කියන්නේ. හිතෙනුයි කයනුයි රැස් කරන එක නවත්තපු තැන විසංඛාර කියලා කියනවා. ඊළඟට පින්නතුනේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන්ට සඳහන් කරනවා පින් හෝ පව් සිද්ධ වෙනවා කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි මේ තුන් මාර්ගයේ ඉන්න උත්තමයන් වහන්සේලාට ගත වෙන හැම මොහොතකම එක්කෝ පින් සිද්ධ වෙනවා නැත්නම් පව් සිද්ධ වෙනවා. පින් හෝ පව් රැස් වෙනවා. ඉතින් මේ උත්තමයන් වහන්සේලාට පව් රැස් වෙන හැටි අපිට හිතා ගන්නවත් බෑ. ඒක පව් රැස් වෙනවා නම් ඊ타මත්ම සිවුම් රැස් වෙන්නේ නෑම කියලා කියන්නේ බෑ. පින්වත් පව්වත් රැස් වෙන්නේ නැත්තේ අරහත් මාර්ගසිතේදී පමණයි. එහෙනම් ගත වෙන හැම මොහොතකම මේ තුන් මාර්ගඵලය ලබාගත් උත්තමයන් වහන්සේලාට පින් හෝ පව් රැස් වෙනවා. නමුත් රහතන් වහන්සේට පින් පව් දෙකම රැස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. ඒ රැස්වීම එහෙම්මම නවතිනවා. පින් රැස් වෙන එකත් නවතිනවා, පව් රැස් වෙන එකත් නවතිනවා. ඉතින් එහෙම වුණොත් උන්වහන්සේ කොව්ව කළත් කමක් නැද්ද? පින් සිද්ධ වෙන්නෙත් නැහැ, පව් සිද්ධ වෙන්නෙත් නැත්තම් උන්වහන්සේ මිනිස්සු මරුවත් කමක් නැහැ,
උන්වහන්සේ මේ පස්පව් කවුවා කෙරුවත් කමක් නැද්ද? එහෙම වෙන්නේ නැහැ. අර ඒක රහතන් වහන්සේ නමක්. ආස රහත් වෙලා. ඒක පුද්ගලයෙක් ගිහිල්ලා අහලා තිනවා ස්වාමීනි ඔබ වහන්සේට සිව්පසේ කොහොමද? ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කරලා තිනවා සිව්පසේ ලබා ගන්න හැටි. සිව්පසේ දහවලේ මෙහෙම ලබා ගන්නවා. මම රාත්‍රියේ තනියම උයාගෙන වළඳනවා. කවුද එහෙම සඳහන් කරලා තියෙන රහතන් වහන්සේ නම. දහවලට සිව්පසේ මේ විදිහට ලබනවා. මම රාත්‍රියට ආහාර තනියම උයාගෙන වළඳනවා. එතකොට මේ කාරණාව අහපු පුද්ගලයා විමසනවා. එතකොට ඒක හොඳද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ එහෙම දේශනාවක් තියෙනවද? රහතන් වහන්සේට පින්වත් පව්වත් රැස් වෙන්නේ නැති නිසා මට ඒක කමක් නැහැ. එහෙම සඳහන් කරලා තිනවා. එහෙම සඳහන් කරලා තියෙන්නේ අතීතයේ රහතන් වහන්සේ නමක් නෙමෙයි මේ වර්තමාන රහතන් වහන්සේ නමක්. ඒ හින්දා මෙතන සඳහන් කළේ එහෙනම් පින්වත් පව්වත් රැස් වෙන්නේ නැත්තම් ඉතින් උන්වහන්සේ මොකක් කෙරුවත් කමක් නැහැ වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. අපිට මතකද අපි අර විරති තුනක් කතා කළා. එතන අන්තිම විරතිය සේතු ඝාත විරති. සේතු ඝාත පව් සිද්ධ වෙන්න තියෙන හේතුවම ඝාතනය කරලා තින්නේ. ආයෙ එතකොට පව් සිද්ධ වෙන්නේත් නැහැ. පින් සිද්ධ වෙන්නේත් නැහැ. සේතු ඝාත විරතිය තියෙන්නේ මාර්ගඵලලාභියාට. එතකොට රහතන් වහන්සේ ගාවට යනකොට පින්පව් මොකවත්ම නැහැ. සම්පූර්ණ ඝාතනය කරලා තියෙන හේතු දෙකම. ඒ නිසා රහතන් වහන්සේට කුමක්වත් රැස් වෙන්නේ නැහැ. ඊළඟට රහත් වුණ මොහොතේ පටන් පිරිනිවන් පානා මොහොත දක්වා සුළු ප්‍රමාණයක් තියෙනවා කර්ම ටික ගෙවෙන්න විතරක්. රහත් වෙච්ච තැන ඉඳලා පිරිනිවන් පානා මොහොත දක්වා සුළු කාලයක් තියෙනවා. මොකටද? මෙතෙක් රැස් වෙලා තියෙන කර්ම ටික ගෙවෙන්න විතරක්. රහතන් වහන්සේලාත් කර්ම විපාක දුන්නානේ. ඒ විපාක දෙන්න තියෙන පිරිනිවන් පාන මොහොත වෙනකන් විතරයි. ඒ නිසා ඒ මොහොත වෙනකන් උන්වහන්සේට විපාක දෙනවා පවතිනකන්. නමුත් මම රහත් වුණා දැන් විපාක දෙන්න තියෙන කර්ම මට එපා ජරා වලටපත් වෙලා ලෙඩටපත් වෙලා කායික වේදනා විඳ පිරිනිවන් පාන්න ඉන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ සියදි විහානි කරගන්නේ නැහැ කවදාවත්. එහෙම චිත්තයක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට පින්නතිනේ සෝවාන් තත්වයටපත් වීමත් සමගම Tamanට ජීවිත කෝටි ගානක අපි මෙතන මේ වාඩි වෙලා හිටියට අපි පෙර මොනතරම් පව් කරලා ඇද්ද? මෙතන අද මෙහෙම වාඩි වෙලා බණ ඇහුවට පෙර භවයන් වල අපි මිනිස්සු කී දෙනෙක්ගේ බෙලි කපලා ඇද්ද? අපි හරක් කීයක්, එළුවෝ කීයක්, කුකුල්ලු කීයකගේ බෙලි කපාපු අයද මේ වාඩි වෙලා ඉන්නේ? එතකොට ඒ කර්ම අපි ගාව නැද්ද? තියෙනවා. තවම විපාක දුන්නේ නැහැ. පස්පව් දස අකුසල් මේ පයට ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් මේ ශාලාවට ඇවිල්ලා වාඩි වෙනකන් පෑගිච්ච වැලියට ගානට වැඩි අපි කෙරුවා. ඒ තරම් පව් රැස් කෙරුවා. නමුත් ඒවා තව විපාක දුන්නේ නැහැ. කලින් කරපුවා අපි අපායවල වල හිටන් ගිහිල්ලා විපාක විඳලා ඇවිල්ලා තියෙන්නේ. කලින් කරපු පින් වලට බඹලව ගිහිල්ලා අවුරුදු ලක්ෂ ගණන් අපි එකතැන වාඩි වෙලා ධ්‍යාන වැඩුවා කියලා අපි කලින් සාකච්ඡා කළා. එහෙනම් බඹලෝ ගියා දෙව්ලෝ ගියා විතරක් නෙමෙයි නිරේත් ගියා වින්දා. නමුත් තාම ඉවර වෙච්ච නැති අකුසල කර්ම ඕන තරම් අපි ගාව මේ කෝටි ගණන් ආත්මවල රැස් කරපුවා තියෙනවා. අපි එකපාරම මේ කටයුතු කරගෙන ගිහිල්ලා සෝවාන් කියන මාර්ගයට පහළ ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ රැස් කරලා තවම විපාක දුන්නේ නැති අකුසල් සේරටම විපාක දෙන්න බැරි වෙන්න අපි පැත්තකට විසි කරලා ආත්ම 7ක් ඇතුළත විතරක් විපාක දෙන චුට්ටකට කොටු කරගන්නවා. අර ඔක්කොම තල්ලු කරලා දානවා. අය එන්නේ නැහැ. විපාක දෙන්නම බෑ ඒගොල්ලන්ට අය. පවතිනවා මන් තව ආත්ම 7ක්. ඒ පවතින්නේ දිව්‍ය සහ මනුෂ්‍ය කියන දෙකතියේ විතරයි. ඒ ආත්ම 7 ඇතුළෙත් මන් නිරේට යන්නේ නැහැ. දෙව් මිනිස් දෙකතියේ පවතිනවා. තමයිට මනුස්ස ලෝකෙක ඉපදිලා කවුරු හරි බෙල්ල කපලා මරන්න පුළුවන්. කවුරු හරි හෙල්ලකින් පිහියකින් යනලා මරන්න පුළුවන්. මේ ආත්ම 7 ඇතුලේ ඒක විඳින්න පුළුවන්. නමුත් සතර පායේ ගිහිල්ලා නම් විඳවන්නේ නැහැ. මේ ලෝකෙදී විඳින්න ආත්ම 7කට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ආත්ම 7ම මෙහි ඉඳීද ඒකෙන් ආත්ම කීපයක් දෙව්ලොව ඉඳීද දන්නේ නැහැ.
එහෙනම් දැන් මේ මාර්ග ඵලයට නැත්නම් මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියලා කියන්නේ සුළුපටු ආරක්ෂාවක්ද කියන කාරණාවයි හිතන්න තියෙන. ආත්ම කෝටි ගානක කරපු පව් ඔක්කොම අහෝසි කරලා දැම්ම පැත්තකට. ඒ සෝවාන් වුණාට පස්සේ සකදාගාමී වුණා කියලා කියන්නේ ඒකාත්මයයි. ඒකාත්මයයි අනිත් සියලු දේවල් ඉවර කෙරුවා. මනුස්ස ලෝකෙට එනවා නම් එක භවයයි. අනාගාමී කියලා කියන්නේ න ආගාමී. ආයෙනම් මෙහෙ ඉන්නේ නැහැ කීයටවත්. මෙහෙ ඉන්න පුළුවන් අනාගාමී වෙලා දවසක මේ කඳෙන් ප්‍රාණවායුව පිට වෙලා මෙහෙන් චුත වෙනවා. ඉතින් න ආගාමී කිව්වේ අයනම් මනුස්ස ලෝකේ නම් පස්පා ගන්න එන්නේ නැහැ. බඹලෝ ගිහිල්ලා උන්වහන්සේ එහෙදිම සංසාරي ඉවර කරනවා. සුද්ධාවාසකට ගිහිල්ලා සසර ඉවර කරගන්නවා. එහෙනම් මොනතරම් ආරක්ෂාවක් හදාගන්නවද මේ මාර්ගඵල ඇතුළේ? මේ ජීවිතෙම රහත් වුණොත් ආයේ බඹලෝ යන්නේත් නෑ මේ ජීවිතෙන් රහත් වුණොත්. ඒ නිසා මේ කාරණාව ඊටාම වටිනවා අපිට භාග්‍යතුන් වහන්සේ පහළ නොවෙන්න මේ ආරක්ෂාවක් ගැන කවුරු කියලා දෙන්නද? නම් භාග්‍යතුන් වහන්සේ මොනතරම්නම් අපිව රැක්කද? ඉතින් ඒ කරුණු ආයෙත් සාකච්ඡා කරන්න ගියහම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදින්න නම් ඒ කරුණු නැවත සාකච්ඡා කරන එක ඊටාම වටිනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පෑවා රූපකයි. ධාතුන් වහන්සේලා හැමතැනම බෙදලා දුන්නා. ප්‍රදේශ 8කට පූජා පැවැත්වුවා. නැවත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා එකතු කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මිත්‍යා දෘෂ්ටිකයෝ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්ම නිරේට ගියා. මේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන අයට බැනලා ධාතුන් වහන්සේට පූජා කරනවට බැන්නා මිත්‍යා දෘෂ්ටිකයෝ. එතකොට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්ම බැන්නා මේ පූජා පැවැත්වෙන අතරේ. ඉතින් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්ම නිරේට ගියා මිත්‍යා දෘෂ්ටිකයෝ අවීචිත යනවා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කළේ ස්වාමීනි අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරමු කියලා. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළේ මහ පොළොව යට තැන්පත් කළේ. කරඬු වල කරඬු කඳුළු වල තැන්පත් කරලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අනුග්‍රහය ඇතුව මහ පොළොව යට තැන්පත් කළා. මේ අපි සංසාරයෙන් ගොඩ දාපු උත්තමයන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා ආයෙත් අපට ලැබුණා ආයෙ. මේ ඒ වන්දනා කරපු තැන් වලට ටික ධාතුන් වහන්සේලා දුන්නා වඳින්න. අනිත් ධාතුන් වහන්සේලා ද්‍රෝණ ගණන් තිබිච්චා එකතු කළා. එකතු කෙරුවේ නෑ රාම ග්‍රාමයට ලැබලා දුන්න ධාතුන් වහන්සේලා ද්‍රෝණය එකතු කළේ නෑ. අනික් ප්‍රදේශ 7කට දුන්න ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු කළා. රාම ග්‍රාමයට දුන්න ධාතුන් වහන්සේලා ද්‍රෝණය එකතු කළේ නෑ. විශේෂ හේතුවක් ඉඳලා. මොකක්ද මේ විශේෂ හේතුව? ආන්ගේ ධාතුන් වහන්සේලා ටික තමයි ලංකාවට හම්බෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා ටික මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එකතු කළේ නෑ. එහෙම්මම තිබ්බා. මොකද රහතන් වහන්සේ දන්නවා මේ සෑය ගම් වතුරට හොදනවා හේදිනවා කියලා. හේදිලා කරඬුව පාවෙලා යනවා මහ මුහුදට. එහෙන් කරඬුව නාගලෝකයට අරන් යනවා. පස්සේ දුටු ගැමුණු නර ශ්‍රේෂ්ඨයා ලංකාවේ පහළ වෙච්ච කාලේ ඒ කරඬුව මහසෑයට හම්බ වෙන නිසා ඒක අරන් ගියේ නැහැ. අනික් ප්‍රදේශ 7ෙම තිබිච්චේවා එකතු කරලා සඳහන් කරනවා මහ පොළොව යට තැම්පත් කරලා රත්තරන් මාලිගාවක් මණික් මාලිගාවක් වගේ හදලා තැම්පත් කරන්න ඇති. ඒ කරුණු වෙනම ධාතු වංශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. සඳහන් කරනවා දොරක් හදනවා. ඒ දොර හරියට ඒ දොර ප්‍රහේලිකාවක්. අරින්න බෑ දොර කාටවත්. අපි ප්‍රහේලිකා පුරවනවා කියලා කියන්නේ. ලේසි නෑනේ පුරවන්න. මේ දොරත් ඒ වාගේ. දොර අරින්න බෑ ඒක ඒ දොර ප්‍රහේලිකාවක්. අරින්න බෑ කාටවත්. ඊට පස්සේ ඒ උඩ තනිකරම කළුගල් චෛත්‍යයක් හදනවා. අනාගතයේ ධාතුන් වහන්සේලා විනාශ කරන්න මිත්‍යා දෘෂ්ටිකයෝ ආවොත් මිත්‍යා දෘෂ්ටිකයෝ ධාතුන් වහන්සේලා හොයන්නේ චෛත්‍යය තියනවාද කියලා. චෛත්‍යය නැති හින්දා යන්න යනවා. නමුත් ධාතුන් වහන්සේලා තියෙන්නේ චෛත්‍යයේ මහ පොළොවේ යට. වෙනතනේ ධර්මාශෝක මහරජුගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 ගණනකට පස්සේ මේක හොයාගෙන යනවා ධාතුන් වහන්සේලා හෙව්වා චෛත්‍යවල කඩලා බැලුවා නෑ.
ඊට පස්සේ තමයි වසර බොහොම වයසේ ස්වාමීන් වහන්සේ නම සඳහන් කරනවා මගේ ගුරු ස්වාමීන් වහන්සේ යම් තැනකට හැමදාම වඳිනවා. අපි එතන කඩලා බලමු. ධර්මාශෝක රජුරෝ තමයි ගිහිල්ලා ගල් චෛත්‍ය කඩලා බැලුවා. ධාතුන් වහන්සේලා නෑ. තීරණය කරනවා උන්වහන්සේ මෙතෙන්ට වඳිනවම නම් ධාතුන් වහන්සේලා මේ චෛත්‍යය යට තියෙන්න පුළුවන් ගල් චෛත්‍යය සම්පූර්ණ අයින් කරනවා කඩලා. කඩලා අයින් කරලා හාරගෙන යනකොට අර දොර හම්බ වෙනවා. ප්‍රහේලිකාව. දොර හම්බ වෙනවා. නමුත් දොර අරින්න බෑනේ. ප්‍රහේලිකාව. රජුවන්ට හරියට දුක හිතෙනවා ධර්මාශෝක රජුවන්ට. දුක හිතිලා බොහොම කනස්සල්ලෙන් ඉන්න වෙලාවේ මෙතෙන්ට තරුණයෙක් එනවා. ඒ තරුණයා ඇවිල්ලා අහනවා ස්වාමීනි මහරජතුමනි මන් දොර ඇරලා දෙන්නද කියලා. අරින්න කියනවා. සඳහන් කරනවා ඒ වෙලාවේ දුන්නකුයි ඊතලෙකුයි අරගෙන මේ දොරේ එක ඇණයකට දුන්නෙන් විද්දා කියලා. එක ඇණයකට විදිනකොට මුළු දොරම ඇරෙනවා. ඒ ඇතුළට යනකොට රම්පතක ලියලා තියෙනවා අනාගතේ පහළ වෙන දුප්පත් රජවරුන්ට මේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න බැරි වෙයි. ඒ හින්දා මේ ධාතුන් වහන්සේලා අනාගතේ පහළ වෙන දුප්පතුන්ට රකින්න බැරි වෙයි. ඒ හින්දායි මේ විදිහට ආරක්ෂා කරලා තිබ්බේ. ඉතින් ධර්මාශෝක රජුරන්ට ලියමන දැක්කට පස්සේ රජුරන්ට පුදුම දුකක් හිතෙනවා. රජුරන්ට දුක හිතෙන්නේ මං වාගේ රජෙකුට දුප්පතෙක් කියලා. අනාගතේ පහළ වෙන දුප්පත් රජුන්ටනේ බැරි. ඒ කියන්නේ එහෙනම් මම දුප්පත්නේ. එහෙම කියලා හිතාගෙන නමුත් ඇතුළට යනකොට ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙනවා. ආන්ගේ තැම්පත් කරලා තියෙන තැනක තවත් රම්පත් ඉරුවක් තියෙනවා. ආන්ගේ පත් ඉරුවේ ලියලා තියෙනවා අනාගතේ පහළ වෙන පියදාස නම් රජෙක් පියදර්ශි නම් රජෙක් මේ ධාතුන් වහන්සේලා නැවත ගොඩ අරගෙන සදහවතුන්ට වන්දනාමාන කරන්න මේ විදිහට වෙහෙර විහාර හදා තැම්පත් කරනවා කියලා එතන රම්පත් ඉරුවක තියෙනවා. ඉතින් එතකොට ධර්මාශෝක රජුරවන්ට මොන ප්‍රීතියක් උපදින්නේ නැද්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්කා කියලා. ඒ තමන්ගේ නමම ලියලානේ. මීට අවුරුදු 200 ගානකට පෙරනේ මේ ලියලා තියෙන රජුරෝ උපදින්න නැතියා කාරණාවක්වත් අපි දන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ දන්නවා අනාගතේ මෙහෙම රජෙක් පහළ වෙනවා. ඒ රජුරෝ මේ ධාතුන් වහන්සේලා ගොඩ ගන්න තුරු තමයි මේ තැම්පත් කරලා තිබ්බේ. ඉතින් එතකොට මම ගැනනේ මේ ලියලා තියෙන්නේ කියලා හිතෙනකොට රජුරන්ට මොන සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඊට පස්සේ තමයි මේ ධාතුන් වහන්සේලා අරන් 84000ක් විහෙර විහාරවල තැම්පත් කරන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ගඵල වලට ගිහිල්ලා සදාකාලික සංසාර සාගරයෙන් අත මිදෙන්න අපිට මේ විදිහට ඊටාම පිරිසිදුව ධර්මයේ දේශනා කරලා තියෙනකොට අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ සලකාගෙන ජීවමාන බුද්ධ සංඥාවෙන් වන්දනාමාන කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එදා අති උත්තමයන් වහන්සේලා රැකපු ධාතුන් වහන්සේලා අපිට මේ විදිහට මේ මහ රජවරුන් නිසා මහ පොළොවෙන් උඩට ඇවිල්ලා දාණය වෙලා තියෙනකොට අපි භාග්‍යතුන් වහන්සේට එහෙමනම් සංසාරේ කොච්චර ණයද? භාග්‍යතුන් වහන්සේ අපි කොච්චර රැකලා තියෙනවද? ඒ ණය ගෙවන්න බෑ. ඒක සඳහන් කරනවා මෙහෙම යම් තැනක මේ හරියට ජීවමාන බුද්ධ සංඥාව තියෙනවා නම් යම් තැනක බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. එතකොට අපි දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ එතන වැඩ ඉන්නවා කියලානේ. මිනිහෙක් ඉන්නවා දවස් කීපයක්ම කාලා බීලා නැහැ නැගිටින්නවත් බෑ. බුදු පිළිම වහන්සේත් වැඩ ඉන්නවා. අර මිනිහත් කාලා බීලා නැහැ දවස් ගානකින් වැටිලා. මගේ අතේ තියෙනවා බත් පාර්සලයක්. මට හිතුනොත් පිළිමෙට පූජා කරන්න ඕනේ නැහැ. ඒක පිළිමෙනේ. අර අහිංසකයාට කණ්ඩ දෙනවා කියලා හිතුනොත් මම කළගුණ නොදන්නා පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද ඒ අහිංසකයා මං වෙනුවෙන් එක බත් වේලක්වත් ලෝකෙට දීලා නැතුව ඇති. අද බඩගින්නේ වැටිලා ඉන්නේ දන් නුදුන්නම හින්දා. නමුත් මං වෙනුවෙන් මේ උත්තමයන් වහන්සේ මොන තරම් දන් දීලා තියෙනවද? ලක්කන සූත්‍රයෙන් පින්නතුනේ ওই කරුණු පෙන්වන්නේ. ඒ අපූර්වට දන් දීපු හැටි. ඉතින් මේ නිසා අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරපු උත්තමයන් වහන්සේ මෙහෙම මාර්ගයක් දේශනා කරලා තියෙනවා නම් ශ්‍රද්ධාවේ පිහිටලා ඒ මාර්ගයේ ගමන් කරන්න ඕන නිසා තමයි මේ දේශනාව පුරාවටම අපි ටික ටික ඔය වගේ කරුණු
සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවයම සම්බුද්ධ ශාසනයට ඇතුළත් වීමේ දොරින්දා. මොකද ශ්‍රද්ධාවමයි අපි තුල වැඩෙන්න ඕනේ කියන කරුණු මනාව අපි ඒ තුලින් අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට පින්නතුනේ අපි සඳහන් කළ අරහත් මාර්ගසිතේදී මේ ජීවිතයේ චුතිසිත දක්වා තියෙන කර්ම ටික විතරක් ඉතුරු වෙනවා. අරහත් මාර්ගසිත රහත් වුණාට පස්සේ චුතිය දක්වා තියෙන කර්ම ටික විතරක් ඉතුරු වෙනවා. වෙන මොකවත් රැස් කරන්නේ නැහැ. ඒකට උදාහරණයක් හැටියට කිව්වොත් පින්නතුනේ මේ මෙහෙම අපූර්ව උදාහරණයක් පැහැදිලි කරනවා. ධර්මයේ පැහැදිලි කරන උදාහරණයක්. මේ ගොවියෙකුට තියෙනවා මේ ධාන්‍ය රැස් කරලා තියෙන අටුවක්. සමහරවිට අපි බිස්ස කියලා කියනවා. මේ අටුවක් තියෙනවා ගොවියට. මේ ගොවියා මේ අටුවට හැම කන්නෙම එකතු කරන ධාන්‍ය ප්‍රමාණයක් දානවා. හැම කන්නෙම කුඹුරු වැඩ කරලා ගන්න ධාන්‍ය ප්‍රමාණයක් මේ අටුවට දානවා. එතකොට කවදාවත් අටුවේ යටින් දාන්නේ නැහනේ අලුත් ධාන්‍ය. උඩින්නේ දාන්නේ. හැබැයි අටුවේ දොර මුගක් අටුවවල දොර තියෙනවා යටින්. පල්ලෙහින් අරලා ගන්න. එතකොට පරණ ඒවා තමයි එන්නේ. අලුත් ඒවා හැම වෙලාවෙම ඉතුරුයි. උඩින් ගන්න ගියොත් අලුත් ඒවා ගන්නවා. පරණ ඒවා යට නරක් වෙනවනේ. ඉතින් අටුවෙන් ගන්නකොට යටින් ගන්න. ඒ නිසා සඳහන් කරනවා උඩින් දානවා යටින් ගන්නවා. එන සිතුවිල්ලට සඳහන් කරනවා කන්නෙන් කන්නේ ඒවා තමයි එන්නේ. මේ ගන්න ප්‍රමාණයට එන පිළිවෙලට එන්නේ කන්නෙන් කන්නට දාපුවා. අලුත් ඒවා තියෙන්නේ උඩමයි. ඉතින් එහෙම කන්නෙන් කන්නට දාපුවා තමයි එන්නේ. ඊළඟට සඳහන් කරනවා හැබැයි මේ ගොවියා දන්නවා මේ තරම් ප්‍රමාණයක් අද දවසේ පරිභෝජනයට යෙදෙනවා. මේ අටුවෙන් ගත්තේ වගේ මේ තරම් ප්‍රමාණයක් පරිභෝජනයට ගන්නවා. දුගී මගීන්ට ඥාතීන්ට මේ තරම් ප්‍රමාණයක් දෙනවා. මේ තරම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා කියලා හම්බ කරන ප්‍රමාණයක් මාසිකව හා වාර්ෂිකව වියදම් වෙන ප්‍රමාණයක් ගොවියා දන්නවා. ඒ නිසා පැහැදිලි කරන අපින්නතුනි මේ අරහත් මාර්ග සිතත් එක්ක සම්පූර්ණයෙන්ම මේ කර්ම රැස් කරන එක නවතිනවා. මෙතන සඳහන් කරනවා කර්ම රැස් කරන එක නැවතීම හරියට ගොවියා වගා කරන එක නැවැත්තුවා වගේ. දැන් ගොවියා වගා කරන එක නැවැත්තුවා. දැන් අටුවට මොකවත් දාන්නේ? අටුවට මොකවත් දාන්නේ නැහැ. ඒ කියන්නේ රැස් කරන්නේ නැහැ. ඒ අටුවේ ඉතුරු ප්‍රමාණය යම් තාක්ද ඒ ටික විතරයි නැවත ඒකට රැස් කරලා දාන්නේ නැති හින්දා ඒ ටික අටුවේ ඉතුරු ටික විතරයි අටුව ඇතුලේ තියෙන්නේ. තමන්ගේ පරිභෝජනයේට මෙච්චරක් ගන්නවා ඥාති මිත්‍රයන්ට පවුලේ අයට මෙච්චරක් දෙනවා මේ තරම් ප්‍රමාණයක් දන් දෙනවා ආදි වශයෙන් දැනගත්තාම තමන් දන්නවා මෙච්චර කාලයක් මේ අටුවේ මේ දහන්නේ තියෙනවා. මේ අටුවේ මෙච්චර කාලයක් දහන්නේ තියෙනවා. දැන් රැස් කරලා ආයෙ දාන්නේ නැහැ. හැබැයි තියෙන ප්‍රමාණය දන්නවා. දවසකට මාසයකට අවුරුද්දකට වියදම් වෙන ප්‍රමාණයක් දන්නවා. ඒ දන්න නිසා මෙච්චර කාලයකින් මේ අටුවේ තියෙන සියලුම ධාන්‍ය ඉවර වෙනවා. මේ කාලය වෙනකොට ධාන්‍ය ඔක්කොම ඉවර වෙනවා. ඒ දැනගන්නවා වගේ රහතන් වහන්සේ මාර්ග සිතේ සිට චුතිය දක්වා ඒ කර්ම ටික ක්‍රමානුකූලව ගෙවිලා ඉවර වෙන බව දන්නවා. රහතන් වහන්සේ එතන ඉඳලා තමන්ගේ චුතිය දක්වා මේ තියෙන කර්ම ටික ගෙවිලා ඉවර වෙන බව දන්නවා. දැන් රැස් කරනවද? නෑනේ අටුවට දාන්නේ නෑනේ. දැන් ගෙවෙනවා විතරයි වෙන්නේ. ඒක රහතන් වහන්සේ හරියටම නුවණින්ම දකිනවා. සඳහන් කරනවා නමුත් Tamanට මේ නිවන පිළිබඳවත් තියෙන තණ්හාවක් නැති නිසා කවදාවත්ම සියදිවි හානි කරගන්න හිතෙන්නේ නෑ. නිවන පිළිබඳව තණ්හාවක් නෑ. ඉක්මනට නිවන් දකින්න ඕනේ කියලා කාරණාවක් නෑ. කවදා හරි ගෙනාපු ආයුෂ කයෙන් ඉවර වෙනකන් මේ ජීවිතේ ගෙනාපු ආයුෂ ඉවර වෙනකන් කර්මයේ ඉවර වෙනකන් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඔය අතර උන්වහන්සේ ලෙඩ වෙනවා. ඔය අතරේ උන්වහන්සේගේ ශරීරයේ වෙන විවිධ ආබාධ ඇති වෙනවා. මේ හැම දෙයක්ම උන්වහන්සේ හැම දෙයක්ම විඳ ගන්නවා. නිවන පිළිබඳව තණ්හාවක් නැති නිසා හදිස්සි නෑ. ඊළඟට සඳහන් කරනවා ඉබේ එය ලැබෙන තුරු නිකලස්ව නොයලී වාසය කරනවා.
නිවන කියන එක Tamanට ඉබේම ලැබෙනකන් නිකලෙස්ව වාසය කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නදී ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසදායකයි. මේ කාරණාව පැහැදිලි කරන්නයි මේ එන්නේ. මොන කාරණාවද? ඇයි ආකාර 16කට ගියේ කියන එක පැහැදිලි කරන්න. ආනාපාන සතිය ශාන්තයි ප්‍රණීතයි මහත්ඵලයි මහානිසංසදායකයි. මේ ආකාර 16න් වැඩුවොත් ඒ ආකාර 16න් වැඩුවොත් තමයි පින්නතුනේ මෙන්න මේ ආකාරයට මේ හතර ආකාරයෙන්ම වඩලා කියන්නේ 16ට එන්නේ නැතුව ආකාර හතරකින් වඩලා සුස්ක විදර්ශකව නිවනට යන්න පුළුවන්කම තිබුණා අපි මුලින් සඳහන් කළා වගේ. සඳහන් කරනවා නමුත් මේ ආකාර 16ටම වැඩුවොත් මහත්ඵලයි මහානිසංසයි කියලා විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවා. ඇයි ඒ අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පහීනෝච භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පහීනෝච. මේ ආනාපාන සති සමාධිය භික්ෂුණී යමෙක් වඩන ලද්දේ ශාන්තත් ප්‍රණීතත් වෙයි යනුවෙන් විශේෂයෙන් විස්තර කරලා තියෙනවා. වඩන ලද්දේ වඩන්න ශාන්තයි ප්‍රණීතයි. මොකද මේ මහා ආනිසංශයක් හැටියට දේශනා කරනවා මේ චතුස්කේ පළවෙනි චතුස්කෙන් ඒ හතර ක්‍රමයෙන් නවතින්නේ නැතුව මේ 16 ආකාරයට වඩාගෙන යනවා නම් ඒක මහා ආනිසංශයක් කියලා දේශනා කරලා තියෙනවා. ඒ මොකක් නිසාද? විතක්ක උපච්ඡේදනය කිරීම. විතක්ක උපච්ඡේදනය කිරීම කියලා කියන්නේ මේ සිත පාලනය කිරීමට හදන පුද්ගලයාට තියෙන ලොකුම කරදරය තමයි මේ අනවශ්‍ය සිතුවිලි එන එක. අනවශ්‍ය විතර්ක නැත්නම් අනවශ්‍ය සිතුවිලි එන එක. ඒ නිසා සඳහන් කරනවා මේ අනවශ්‍ය සිතුවිලි නතර කරගන්න එක තමයි පළවෙනි මහා ආනිසංසය. හිතට එන අනවශ්‍ය සිතුවිලි නතර කරන එක තමයි පළමු මහා ආනිසංසය. ඒ ආනිසංසය ලබන්න පුළුවන් වෙන්නේ මේ ආනාපාන සතියෙන්. හිතට අනවශ්‍ය විතර්ක එන එක නවත්තනවා. සමාධියට අන්තරාය කරන විතර්ක හැටියට මේ එහෙ මෙහෙ හිත දුවන එක නැති කරලා ආනාපාන සති අරමුණට හිත යොමු කරනවා. සමාධියට හරි අනතුරක් නේ හිත එහෙ මෙහෙ දුවන එක. හිත දුවන්න ගත්තාම සමාධිය එන්නේ නැහැ. ඒ හිත දුවන එක නවත්තනවා ආනාපාන සතිය තුලින්. හිත දුවන එක වේගෙන් නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙන භාවනා ක්‍රමයක් තමයි ආනාපාන සතිය. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කපච්ඡේදාය විඥා විමුක්ති පාරිපූර්යා මූල භාවේන මහානිසංසතා වේදිතබ්බා. විඥා විමුක්ති පින්නතුනි විඥාන මාර්ගයට නමක්. විඥා කියලා කියන්නේ මාර්ගයට නමක්. විමුක්ති කියන්නේ ඵලයට නමක්. එහෙනම් විඥා විමුක්ති කියලා කියන්නේ මාර්ගඵල. ඊළඟට සඳහන් කරනවා මහා ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය මහණෙනි බහුලව වඩන්න. ආනාපාන සතිය බහුලව වඩන ලද්දේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා. යමෙක් ආනාපාන සතිය බහුලව වඩනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානයම සම්පූර්ණ කරනවා. සතර සතිපට්ඨානයේ බහුලව වඩන ලද්දේ සත්ත බොජ්ජංග සම්පූර්ණ කරනවා. සතර සතිපට්ඨානයේ බහුලව වඩනවා කියන්නේ සත්ත බොජ්ජංග සම්පූර්ණ කරනවා. සත්ත බොජ්ජංග බහුලව වඩන ලද්දේ විද්‍යාව සහ විමුක්තිය පරිපූර්ණේ කරනවා. ඒ කියන්නේ මාර්ගඵල ලබනවා. විද්‍යාව සහ විමුක්තිය පරිපූර්ණේ කරනවා. ඊළඟට පින්නතුනි ආනාපාන සතිය වැඩුවාම සතර සතිපට්ඨාන වැඩෙන්නේ කොහොමද? බොජ්ජංග හත වැඩෙන්නේ කොහොමද? මාර්ග වැඩෙන්නේ කොහොමද කියලා වෙනම දේශනා කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ අන්තිම ආස්වාස ප්‍රාස්වාස දැනගන්න වෙනම ආනිසංශයක් තියෙනවා. අන්තිම ආස්වාස ප්‍රාස්වාස දැන ගැනීම තවත් වෙනම ආනිසංශයක්. අන්තිම ආස්වාස ප්‍රාස්වාස කියන්නේ මේ සංසාරගත ජීවිතේ රහතන් වහන්සේ ආයේ උපදින්නෙම නැහැ.
එතකොට මේ ජීවිතේ මගේ අන්තිම හුස්ම රැල්ල මොකද්ද? ආශ්වාස කරන හුස්ම රැල්ල මොකද්ද? ප්‍රාශ්වාස කරන හුස්ම රැල්ල මොකද්ද? මම මැරෙන්නේ ඉහළට ඇදලාද? මම මැරෙන්නේ පහළට හෙලලාද? මේක මගේ අන්තිම ප්‍රාශ්වාසයේද? මේක මගේ අන්තිම ආශ්වාසයේද? මෙන්න මේක හරියටම දැනගන්න පුළුවන් වෙනවා මේ ආනාපාන සතිය බහුලව ප්‍රගුණ කරන කෙනාට. ඒකත් මේ 16 ආකාරයට වඩන එකේ තියෙන තවත් සුවිශේෂ වූ ආනිසංශයක් ඒක දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනි මේ අන්තිම ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ දැනගන්න වෙනම ආනිසංශයක් තියෙනවා කියලා සඳහන් කළා. මේකට කියනවා චරිමක අස්වාස පස්වාස විදිත භාව කරණතෝ තිස්ස කියලා කියනවා. චරිමක ආස්වාස පස්වාස විදිත භාව කරණතෝ තිස්ස කියලා කියන්නේ ඒකයි. එතන භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේ රාහුල ස්වාමින් වහන්සේට අවවාදයක් කරපු එක දක්වනවා. රාහුල තෙරුන් වහන්සේට කරන අවවාදයක් දක්වනවා කොහොමද? එවං භාවිතායකෝ රාහුල ආනාපාන සතිය එවං බහුලී කතාය යේපිතේ එවං බහුලී කතාය යේපිතේ චරිමක අස්වාස පස්වාසා තේපි විදිතාව නිරුජ්ජಂತಿ නෝ අවිදිතා. සඳහන් කරන රාහුලය ආනාපාන සතිය වැඩිම හේතුවෙන් මෙසේ බහුලව වැඩිම හේතුවෙන් යම් මේ අවසාන ආශ්වාස ප්‍රාශ්වාසයක් තියෙනවා නම් ඒ ආශ්වාස ප්‍රාශ්වාසයත් නොදැනගෙන නෙමේ දැනගෙනමයි නවතින්නේ. මොකද්ද දැනගන්නේ? අවසාන ආශ්වාස ප්‍රාශ්වාසයක් තියෙනවා නම් ඒ අවසාන ආශ්වාස ප්‍රාශ්වාසයත් නොදැනගෙන නෙමෙයි දැනගෙනමයි නවතින්නේ. ඒ කියන්නේ මේ ජීවිතයේ අන්තිම හුස්ම රැල්ලත් දන්නවා. ඊට පස්සේ ආයෙ හුස්ම ගන්නෙම නෑ කියලා ඒකත් දැනගන්නවා ආනාපාන සති බහුලව හොඳට වඩාපු කෙනා. ඒ කීවේ මොකක්ද කියලා සඳහන් කරනවා. මේ සංසාරේ තියෙන අන්තිම ආස්වාස ප්‍රාස්වාස දැනගැනීමේ ආනිසංශයක් විශේෂයෙන් තියෙනවා කියන කාරණාවයි එතනදී සඳහන් කරලා තියෙන්නේ. වෙනතුනේ මෙතන තියෙනවා මේ චරිමක පදය කොටස් තුනකින් පැහැදිලි කරලා තියෙනවා. චරිමක එක භව චරිමකා. චරිමක කියන පදේ කොටස් තුනකින් විස්තර කරනවා. එක භව චරිමකා, දෙක ඥාන චරිමකා, තුන චුති චරිමකා. භව චරිමක කියලා කියහම මේ කාම භවයේ තමයි ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ කාම භවයේ විතරයි. භව චරිමක. රූප හා අරූප භවයන්හි ආස්වාස ප්‍රාස්වාස නැහැ කියලා සඳහන් කරනවා. රූප හා අරූප භවයන්හි ආස්වාස ප්‍රාස්වාස නැහැ. ඒ නිසා ධාන බල කොහොමද බඹලව ඉපදුන කෙනාට ඒ භවයට අදාළ අන්තිම ආස්වාසය හා ප්‍රාස්වාසයක් තියෙනවා. බඹලව ඉපදිච්ච කෙනාට ඒ භවයට අදාළ අන්තිම ආස්වාසයකුයි ප්‍රාස්වාසයකුයි තියෙනවා. එතකොට ජහන චරිමකා කියලා කියන්නේ දැන් අපි සඳහන් කළා මෙතන රූප හා අරූප භවයන්හි ආස්වාස ප්‍රාස්වාස නැහැ. නමුත් ඒ භවයට සමාන්තරව අන්තිම ආස්වාසයක් ප්‍රාස්වාසයක් තියෙනවා. ඥාන චරිමක කියලා කියන්නේ ධානයේදී අන්තිම ආස්වාස හා ප්‍රාස්වාස දැනගන්නවා. යම් කෙනෙක් ධානයකින් දැනගන්නවා මගේ අන්තිම ආස්වාසය මොකද්ද? අන්තිම ප්‍රාස්වාසය මොකද්ද කියලා. ප්‍රථම දෙවන තෙවන ධානවලදී ආස්වාස ප්‍රාස්වාස තියෙනවා. ධානවලදී ප්‍රථම ධානයේ, දෙවන ධානයේ, තුන්වෙනි ධානයේ ආස්වාස ප්‍රාස්වාස තියෙනවා. විශේෂ කාරණාව තමයි හතරවන ධානයට සමවදිනකොට ආස්වාස ප්‍රාස්වාස නැහැ. ඒක වෙනම සාකච්ඡා කරන්න ඕනේ දෙයක්. හතරවෙනි ධානයට සමවැදුනහම ආස්වාස ප්‍රාස්වාස එතන නැහැ කියලා සඳහන් කරන්නේ. චුති චරිමක කියලා කියන්නේ රහතන් වහන්සේගේ අන්තිම චිත්ත වීතියේ චුති සිතට කලින් පවතින සිත් 16 හඳුනා ගන්න පුළුවන්. රහතන් වහන්සේගේ අන්තිම චිත්ත වීතියේ චුති සිතට කලින් පවතින
සිත් 16 හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා චුති චරිමක කියලා. කාටද හඳුනා ගන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට. ඊළඟට පින්නතින් මෙන්න මේ කර්මස්ථානයේට අනුයුක්ත භික්ෂුවට ආනාපාන සති අරමුණ මනාකොට පරිග්‍රහණය කරලා ඇති නිසා චුති චිත්තයට පෙර 16 සිත දක්වා චුති චිත්තයට පෙර 16 වෙනි සිත දක්වා ඊටා හොඳින් සිහියක් නුවණක් තියෙනවා. ඉතින් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ භාවනා ක්‍රමයේ යම් කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් ඒ පුජ්‍යලයා මරණ වෙලාවෙත් හොඳ සිහියකින් කටයුතු කරන්න පුළුවන් වෙන කෙනෙක් බව පේනවා යම් ප්‍රමාණයකට හරි දියුණු කරගෙන යන්න වෑයම් කරගෙන යම් ප්‍රමාණයකට වඩාගෙන යනවා නම් බොහෝ දෙනාට මරණ වෙලාවට සිහි නැහැ. නමුත් මේ ක්‍රමයේ වඩන කෙනාට මරණ වෙලාවේ හොඳ සිහියක් තියෙන කාරණාවයි අපිට ඒකෙන් පේන්නේ. ඊළඟට උප්පාදයට, තිතියත්, භංගයත් ආවර්ජනය කරද්දී මනාව පේනවා. උප්පාදයයි, තිතියයි, භංගයයි ආවර්ජනය කරද්දී මනාව පේනවා. එහෙම සඳහන් කරන්නේ මේ සංසාරේ Tamanට තියෙන අන්තිම චිත්ත වීතියත් උත්පාදයේ තිතිය භංගය කියන සියල්ලටම දැනගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාවයි. මේ සංසාරේ තියෙන අන්තිම චිත්ත වීතියේ තියෙන උත්පාද තිති භංග කියන අවස්ථා තුනත් දකින්න පුළුවන්කම තියෙනවා. මේ මෙහෙම පුළුවන්කම තියෙන උත්තමයට කියනවා පිරිනවම් පෑවා කියලා. එහෙනම් ඒක දකින්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට. ඒ තරම්ම නිවැරදි සියුම් ඥානයක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි අන්‍ය කර්මස්ථානයක් වඩලා අරහත්ත්වයටපත් භික්ෂුවට ආයු අන්තරය හරියටම දැනගන්නවා හෝ නොදැනගන්නවා කියලා නියමයක් නැහැ. ඕන් ආනාපාන සතිය වැඩිීමේ තවත් මහානිසංසයක් ගාවට එන තැන. මේ ආනාපාන සතිය නොවඩා වෙනත් කර්මස්ථානයක් වඩලා මේ කර්මස්ථානයේ හැර වෙනත් කර්මස්ථානයක් වඩලා රහත් භාවයට එන භික්ෂුවකට තමන්ගේ ආයු අන්තරය හරියටම දැනගන්නවා හෝ නොදැනගන්නවා කියලා නියමයක් නැහැ. ආයු අන්තරය දැනගන්නත් පුළුවන්, ආයුෂ ඉවරයි කියලා දැනගන්නත් පුළුවන්, නොදැනගන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කරනවා නමුත් මේ 16 වත්තුක ආනාපාන සතිය වඩලා අරහත්ත්වයටපත් වෙන භික්ෂුවට මේ ආයු කාලය හරියටම කෙරවල වෙන් වෙලා අවබෝධ වෙනවා කියලා. 16 වත්තුක ආනාපාන සතිය වඩලා අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂුවට මේ අන්තිම ආයු කාලයේ නැත්තම් අන්තිම ආස්වාස ප්‍රාස්වාස දෙක මනාව අවබෝධ වෙනවා. එතකොට ඒක මේ ආනාපාන සතිය මේ 16 වත්තුව වැඩිීමේ තියෙන තවත් සුවිශේෂී ආනිසංශයක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරලා තියෙන්නේ නැත්නම් අර හතරෙන්ම නවත්තන්නත් තිබුණා. මෙපමණ ප්‍රමාණයක් මගේ ආයු සංස්කාර පවතිනවා මෙතකින් එහාට නෑ කියලා තම පරිනිර්වාණයට සූදානම් වෙනවා. ආන් ඒ දකින්න රහතන් වහන්සේ මං තව ජීවත් වෙන්නේ මෙච්චර වෙලාවයි එයින් පස්සේ මං ජීවත් වෙන්නේ නෑ කියලා තමන්ගේ පිරිනිවන් පෑමට උන්වහන්සේ දැන් සූදානම් වෙනවා. මං තව ටිකයි ඉන්නේ. දැන් මං සූදානම් වෙන්න ඕනේ. ඒ වෙලාවට සඳහන් කරනවා ශරීරක් කෘත්‍ය කරලා දැන් සූදානම් වෙනවා උන්වහන්සේ. මොකටද සූදානම් වෙන්නේ පිරිනිවන් පාන්න? ශරීරක් කෘත්‍ය කරලා ආන්දනය හොඳට ඇඳලා සිවුර හොඳට පොරවගෙන සියලු කාර්යයන් නිමා කරලා උන්වහන්සේ පරිනිර්වාණයට දැන් සූදානම් වෙනවා. කොයි වගේද? මෙතන සඳහන් කරනවා කරුණු කීපයක් එවන් රහතන් වහන්සේලා ගැන. එතන සඳහන් කරනවා කූට පබ්බත විහාර වාසී තිස්ස තෙරුන් වහන්සේ වගේ මේ ලංකාවේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ගැන මේ සඳහන් කරන්නේ. කූට පබ්බත විහාර වාසී තිස්ස තෙරුන් වහන්සේ වගේ. එහෙම නැත්නම් මහා කරංජි විහාර වාසී මහා තිස්ස තෙරුන් වහන්සේ වගේ. දේවපුත්ත මහා රට්ටේ පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ වගේ. එහෙමත් නැත්නම් චිත්තල පබ්බත කොහරද මේ චිත්තල පබ්බත කියන්නේ? සිතුල්පව්වට. සිතුල්පව් විහාර වාසී ද්වේ භාතියත් තේරෝ විය. මේ ද්වේ භාතිය කියලා කියන තෙරුන් වහන්සේලා වගේ. එනිසා පින්නතුනි මෙතන එක කාරණාවක් සඳහන් කරනවා ද්වේ භාතිය තෙරුන් වහන්සේගේ මේ තෙරවරුන්ගේ එක භික්ෂුවක් පිළිබඳව. ද්වේ භාතිය තෙරවරු වැඩ ඉඳලා තියෙන්නේ චිත්තල පබ්බතියේ. ඒ කියන්නේ සිතුල්පව්වේ. ඒ
තෙරවරුන්ගෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන විතරක් මෙතන සඳහන් කරනවා. පුන් පොහෝදා ප්‍රාතිමෝක්ෂ දේශනාව අවසන් කරලා පුරපසළොස්වක පොහොය දවසට තමයි භික්ෂුන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ. එනම් පුන් පොහෝදා ප්‍රාතිමෝක්ෂ දේශනාව අවසන් කරලා මාසයකට දෙපාරක් ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. මේ පුරපසළොස්වක දවසේ ඒයින් සුවිශේෂී දවසක් ප්‍රාතිමෝක්ෂය දේශනා කරලා භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් වසන ස්ථානයට ගිහිල්ලා සක්මනේ හිටගෙන සඳ එළිය දිහා බලලා තම ආයු සංස්කාරය උන්වහන්සේ බලනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරලා භික්ෂුන් වහන්සේලාත් එක්ක තමන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා සක්මනට ඇවිල්ලා හඳ එළිය වැටිලා තියෙනවා. ආයු සංස්කාරය දිහා උන්වහන්සේ බලලා ආයු සංස්කාරය බැලුවාම මට තව කොතරම් කාලයක් ජීවත් වෙන්න ආයු තිබේද කියලා තමයි බලන්නේ. සඳහන් කරනවා ඒ කොහොමද කොච්චර අවශ්‍ය තියෙනවද එහෙම බලලා තියෙන්නේ පූර්ණ චන්ද්‍රයා මේ බලන වෙලාවේ උන්වහන්සේ දැනගන්නවා දැන් අවශ්‍ය ඉවර වෙන්න ළඟයි කියලා. ඒ නිසා සඳහන් කරනවා කොහොමද පූර්ණ චන්ද්‍රයා රිදීවන් සඳරැස් විහිදුවන රාත්‍රී. ඒ බලන්නේ කොහොමද කියලා සඳහන් කරන්නේ. පූර්ණ චන්ද්‍රයා රිදීවන් සඳරැස් විහිදවන රාත්‍රියක තමයි ආයු සංස්කාර තියෙනවද කියලා බලන්නේ කොච්චර කාලයක්. එතන සඳහන් කරනවා රමණීයෝ වත අයං කාලෝ. රමණීයෝ වත අයං කාලෝ මේ කාලය ඊටාම රමණීයයි. උන්වහන්සේට හැඟෙනවා. හඳ පායලයි තියෙන්නේ. ලස්සනට හඳ රැස් වැටිලා. මේ කාලය ඊටාම රමණීයයි. දේශෝච මම අජ්ජාසේ සදිසෝ දේශෝච මම අජ්ජාසේ සදිසෝ දේශයත් පලාතත් මම කැමති විදිහටමයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කීව චිරන්නුකෝ අයං දුක්ඛ භාරෝ බහිතබ්බෝ තව කොතරම් කාලයක් මම මේ දුක නැමැති බර ඇදගෙන යන්න ඕනද කල්පනා කරන හැටි. රාත්‍රියේ උදා වෙලා හඳ රැස් වැටිලා ප්‍රදේශයත් මම කැමති විදිහටම තියෙනවා. පළාතත් මම කැමති විදිහටම තියෙනවා. නමුත් මේ කීව චිරන්නුකෝ අයං දුක්ඛ භාරෝ වහිතබ්බෝ මම තව කොච්චර කාලයක් මේ ජීවත් වීම නැමැති නැත්නම් කොච්චර කාලයක් මේ දුක නැමැති බර මං ඇදගෙන යන්න ඕනේද? දැන් ඒකයි බලන්නේ කොච්චර කාලයක් මේ දුක නැමැති බර ඇදගෙන යන්න ඕනේද? කොච්චර කාලයක් තියෙනවද තව මේක අදින්න කියලායි බලන්නේ. සඳහන් කරනවා ජීවිතයේ පැවැත්ම උන්වහන්සේලා හරියට මේ කරත්තයක් අදිනවා වගේ. ජීවන පැවැත්ම හරි බරක්. නමුත් ඒක හිතාමතා නැති කරගන්නේ නැහැ. නමුත් මේ බර තව කොච්චර කාල අදින්න ඕනේද? බර අදින සතෙකුට වගේ ජීවන පැවැත්ම දැනෙනවා කියලා සඳහන් කරනවා. එහෙම හිතලා බලනකොට තම ආයු කාලය ඉවරයි කියලා දැනගන්නවා. මගේ ආයු කාලය දැන් ඉවරයි කියලා උන්වහන්සේ මේ හිතනකොටම දැනගන්නවා. ආන් එහෙම ආයු කාලය ඉවරයි කියලා දැනගෙන භික්ෂු සංඝයාට කියනවා භික්ෂූනි කෙසේනම් පිරිනිවන් පාන රහතන් වහන්සේලා දැකලා තියෙනවද? දැන් ආයුෂ ඉවරයිනේ. ඒ නිසා කතා කරලා අහනවා මහණෙනි පිරිනිවන් පාන රහතන් වහන්සේලා දැකලා තියෙනවද? කොහොම පිරිනිවන් පානවද? ඊළඟට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා සමහර රහතන් වහන්සේලා ඉඳගෙන පිරිනිවන් පානවා, සමහර රහතන් වහන්සේලා අහසේ පළඟක් බැඳගෙන පිරිනිවන් පානවා. අනික් ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි මම සක්මනේදී පිරිනිවන් පානවා. උන්වහන්සේලා දැකලා තියෙන ඉඳගෙනයි අහසේ පිරිනිවන් පානවා. මුන්වහන්සේ සඳහන් කරනවා එහෙනම් පින්වත මම සක්මනේදී පිරිනිවන් පානවා. එහෙම සඳහන් කරලා පින්වතුනි මේ සක්මනේ උන්වහන්සේ ඉරක් අඳිනවා. සක්මනේ ඉරක් අඳිනවා. ඉර ඇඳලා කියනවා මහණෙනි මම සක්මන කෙරවලට වැඩලා නැවත මෙතෙන්ට වඩිනකොට මේ ඉර ගාවට වඩිනකොට මම පිරිනිවන් පානවා. ඉර ඇඳලා උන්වහන්සේ සක්මනේ ඉස්සරහට වඩින්න පටන් ගත්තා සක්මන කෙරවල දක්වා. කෙරවල දක්වා වැඩම කරලා කෙරවලෙන් නතර වෙලා උන්වහන්සේ ආපහු වඩිනවා.
දැන් එන්නේ ක්‍රමක්‍රමයෙන් තමන් ඇඳපු ඉරගාවට ලං වෙනවා. ලං වෙනවා තමන්ගේ එක පාදයක් අර ඉර මත තියෙනවා සමගම උන්වහන්සේ සියලුම සංස්කාර අවසන් කරලා පිරිනවම් පානවා. ඒකයි සඳහන් කළේ මහණෙනි මම සක්මනේදී පිරිනවම් පානවා. අර ඇඳපු ඉරගාවට විතරයි එන්නේ ඉර ඇඳේ එකයි. එහෙනම් අන්තිම චිත්තක්ෂණය දක්වාම පැහැදිලිව පේනවා කියන එකයි ඒකෙන් කියන්නේ. අන්තිමම චිත්තක්ෂණයත් ඊ타ත්ම පැහැදිලිව දැක්ක කියන එක. ඒ ආනිසංස ලැබෙන්නේ කොහොමද? මේ සෝලස වත්තුක ආනාපාන සතිය හොඳට දියුණු කරලා තියෙන හින්දා. මේ 16 ආකාරයකින් මේක වඩහම ලැබෙන තවත් මහත්ඵල ආනිසංසයක් තමයි අන්තිම චිත්තක්ෂණයත් ඊටාම සිහියෙන් බලන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව. ඊළඟට පින්නතනේ ඒ නිසාම සඳහන් කරනවා තස්මා හවේ අප්පමත්තු අනුයුංජේත පංචිතු එවං අනේකානි සංසං ආනාපාන සතින් සදා තස්මා භික්කවේ අප්පමත්තු අනුයුංජේත පංචිතු එවං අනේකානි සංසං ආනාපාන සතින් සදා. එනිසාමයි සඳහන් කළේ අප්‍රමාදීව නිවනට වෑයම් කරන්න කියලා. කොහොමද? පඬිතයා. පින්නතේ මෙතන අනුයුංජේන පංචිතෝ නෙමෙයි අනුයුංජේන පඬිතෝ. වචනේ එහෙම නිවැරදි වෙන්න ඕනේ. පංචිතෝ නෙමෙයි. අප්පමත්තෝ අනුයුංජේත පඬිතෝ එවං අනේකානි සංසා ආනාපාන සතින් සදා. සඳහන් කරනවා අප්‍රමාදීව නිවනට වෑයම් කරන පඬිතයා විසින් නොයෙක් ආනිසංස සහිතව ආනාපාන සතිය හැම කල්හිම වඩනවා කියලා. නොයෙක් ආනිසංස සහිතව ආනාපාන සතිය හැම කල්හිම වඩනවා කියලා අන්තිමට මෙතන සඳහන් කරනවා. ඉදං ආනාපාන සතියං විස්තර කතා මුඛං යනුවෙන් සඳහන් කරනවා මේ තියෙන්නේ ආනාපාන සති විස්තර කතාවයි. ඉදං ආනාපාන සතියං විස්තර කතා මුඛං ආනාපාන සතිය පිළිබඳව විස්තර කතාවයි. එතකොට මේ තියෙන්නේ මොන විස්තර කතාවද? මෙතන සඳහන් කෙරුවේ විසුද්ධි මාර්ගයේ ආනාපාන සතිය පිළිබඳව සඳහන් කරලා තියෙන විස්තර කතාවයි. එහෙනම් මේ පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් පින්තුනි මෙතනින් අපි විසුද්ධි මාර්ගයෙන් ආනාපානිය සතිය සාකච්ඡා කරන එක නිමා කරනවා. ඉන් පස්සේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පටිසම්භිදා මග්ගපාළියේ මොනවද ආනාපාන සතිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන කාරණාව. ඒ කාරණාව විසුද්ධි මාර්ග කාරණාවට වඩා ගැඹුරුයි. විසුද්ධි මාර්ගයේ තියෙන කරුණු වලට වඩා ගැඹුරුයි. හැබැයි මනාව වැටහෙන්න පටන් ගත්තොත් මනාව එක දිගට ශ්‍රවණය කරමින් ඊට වඩා ප්‍රණීත බවක් දැනෙයි කියලා හිතනවා. ගැඹුරුයි වගේම ගැඹුරු ධර්මය හරි ප්‍රණීතයි. ඉතින් ඒ කොයිතරම් ගැඹුරුද ඒ ගැඹුරු කාරණා ශක්ති ප්‍රමාණයෙන් ලිහිල් කරමින් අවබෝධ කරගනිමින් මනා ශ්‍රද්ධාවෙන් ධර්ම ප්‍රීතියෙන් ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරන කෙනාට ඒක ප්‍රණීතව වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ පටිසම්භිදා මග්ගපාළියේ විස්තරය. පටිසම්භිදා මග්ගපාළියේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය හා එහි අට කතාව ඇසුරින් තමයි මේ කාරණා ටික අපිට සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපි මේ සාකච්ඡා කරපු කාරණාවල මහා සතිපට්ඨාන සූත්‍රය හා එහි අට කතාව ඇසුරින් අපි දේශනාවල් ගණනාවක් සිද්ධ කළා මුලින්ම මහා සතිපට්ඨාන සූත්‍රයත් අට කතාවත් තුලින් සාකච්ඡා කළා ගොඩක්. ඊළඟට එම දේශනා පෙළ පින්තුනේ අපි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති කාණ්ඩයෙන් නතර කෙරුවා. සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති කාණ්ඩයේ ගාවට එනකොට සතිපට්ඨාන සූත්‍රයෙන් සාකච්ඡා කරගෙන ආපු දේශනා පෙළ අපි නැවැත්තුවා. එහෙම නවත්තලා එතන ඉඳලා තමයි අපි පටන් ගත්තේ ඊට වඩා ගැඹුරින් ආනාපාන සතිය විස්තර කරලා තියෙන විසුද්ධි මාර්ග සාකච්ඡාව.
එහෙනම් අතනින් නතර කරලා විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරගෙන ආපු කොටස තමයි අද දක්වාම අපි සාකච්ඡා කළේ. එහෙමනම් අදින් අපි විසුද්ධි මාර්ග සාකච්ඡාව නතර කරනවා. විසුද්ධි මාර්ග සාකච්ඡාව අදින් නතර කරලා ඊටත් වඩා ගැඹුරින් තවත් පැහැදිලි කරන පටිසම්භිදා මග්ගපාළියේ සාකච්ඡාවට අපි ගමන් කරනවා. ඒකේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම පටිසම්භිදාවේ ඥාන කතා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දිට්ඨි කතා. මුලින්ම ඥාන කතා ඊළඟට දිට්ඨි කතා. භාග්‍යතුන් වහන්සේගේ තේසත්ත්‍ය ඥාන මේ ඥාන පිළිබඳව මුලින්ම සාකච්ඡා කරනවා පටිසම්භිදා මග්ගයේ. ඊළඟට දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව කරුණු ගෙන හැර දක්වමින් දිට්ඨි කතා සාකච්ඡා කරලා තියෙනවා. ඉන් පස්සේ තමයි ආනාපාන සති කතා කියන කාණ්ඩයට එළඹෙන්නේ. පටිසම්භිදා මග්ගපාළිය අරගෙන බුද්ධ ජයන්ති පොතෙන් මේ කාරණාව බලන්න පුළුවන්. තුන්වෙනිවට තමයි ආනාපාන සති කතා කියන තැනට එන්නේ. එහෙනම් මේ තුන්වෙනි කාණ්ඩයෙන් තමයි ආනාපාන සතිය පිළිබඳව විස්තර කරගෙන යන්නේ. එහෙමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමා වෙමින් පවතින නිසා අපි ඊළඟ ධර්ම දේශනාව කෙලින්ම පටිසම්භිදා මග්ගයෙන් ආරම්භ කරන්න අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.